මේ 2022 තියරි පන්තියට දාන වීඩියෝ එක. දැන් 2022 ළමයින්ට අපි මේ දවස්වල චලිත ප්‍රස්ථාර පාඩම තමයි කරන්නේ. හරිනේ? චලිත ප්‍රස්ථාර පාඩමේ අපි විස්ථාපන කාල ප්‍රස්ථාර, ප්‍රවේග කාල ප්‍රස්ථාර වර්ග දෙකම ඉවර කරලා තියෙනවා. ඒතර අපිට තව වර්ග තුනක් තියෙනවා. ඒ තමයි වේග කාල ප්‍රස්ථාර, දුර කාල ප්‍රස්ථාර, ත්වරණ කාල ප්‍රස්ථාර. මම මේ වර්ග තුනෙන් මුලින්ම තෝරගන්නේ ත්වරණ කාල ප්‍රස්ථාර. මොකද අපි කලින් සාකච්ඡා කරේ විස්ථාපන කාල ප්‍රවේග කාල. ඒ දෙකම දෛශිකනේ. විස්ථාපනය ප්‍රවේගය කියන්නේ දෙකම දෛශික. ඒ නිසා අපි අද මුලින්ම ත්වරණ කාල ප්‍රස්ථාර සාකච්ඡා කරමු. මොකද ත්වරණය කියන්නේ දෛශිකයක්. හරිනේ? ත්වරණ කාල ප්‍රස්ථාර ඉවර කළා අපිට පුළුවන් දුර කාල, වේග කාල ප්‍රස්ථාර වර්ග දෙකක් කරලා මේ පාඩමේ තියරි ඉවර කරන්න. මම මේ වීඩියෝ එකයි, ඒ කියන්නේ මේ සතියේ ක්ලාස් එකයි, ලබන සතියේ ක්ලාස් එකයි විතරයි චලිත ප්‍රස්ථාර වලට ගන්නෙ. අපි අද තියරි ටික ඉවර කරමු. තියරි ටික ඉවර කළා අපිට පුළුවන් ලබන සතියේ ඔක්කොම අමාරු ගණන් මොන හරි තියෙනවා නම් සාකච්ඡා කරලා පාඩම සම්පූර්ණයෙන් ඉවර කරන්න. හරිනේ? එහෙනම් ලියාගන්න මාතෘකාව ත්වරණ කාල ප්‍රස්ථාර. හරිනේ? ත්වරණ කාල ප්‍රස්ථාර. ඒ යටතේ ලියන්න චලනය වන වස්තුවක ත්වරණය කාලය සමග විචලනය වන ආකාරය ප්‍රස්ථාරිකව නිරූපණය කළ විට එය ත්වරණ කාල ප්‍රස්ථාරයකි. ත්වරණ කාල ප්‍රස්ථාරයක් සම්බන්ධයෙන් පහත ලක්ෂණ වැදගත් වේ. හරි, හොඳට අහගන්න. චලනය වෙන වස්තුවක ත්වරණය කාලය සමග වෙනස් වෙන විදිය, ත්වරණය කාලය සමග වෙනස් වෙන විදිය අපි ප්‍රස්ථාරයකින් නිරූපණය කරොත් අපි මේකට කියන්නේ ත්වරණ කාල ප්‍රස්ථාරයක්. ත්වරණ කාල ප්‍රස්ථාර සම්බන්ධයෙන් වැදගත් ලක්ෂණ කීපයක් තියෙනවා. අපි මුලින් ඒ වැදගත් කරුණු ටික කතා කරලිමු. හරිනේ? ලියන අංක 1. අංක 1 ත්වරණය දෛශිකයක් බැවින් ප්‍රස්ථාරය කාල අක්ෂයට ඉහළින් මෙන්ම පහළින්ද පැවතිය හැක. ඔන්න මම පළවෙනි එක පැහැදිලි කරලා දෙන්නම්. මේ පළවෙනි කාරණය ත්වරණය දෛශිකයක්. දෛශිකයක් කිව්වම විශාලත්වයක් වගේම දිශාවකුත් තියෙනවා. කියන්නේ ධන වෙන්නත් පුළුවන්, ඍණ වෙන්නත් පුළුවන්. ත්වරණය ධන නම් අපි කාලක්ෂයට ඉහළින් ප්‍රස්ථාරය යන්නේ. කාලක්ෂයට ඉහළින්. ත්වරණය ධන නම් කාලක්ෂයට ඉහළින් තමයි ප්‍රස්ථාරය යන්නේ. ත්වරණය ඍණ නම් කාලක්ෂයට පහළින් තමයි ප්‍රස්ථාරය යන්නේ. පැහැදිලිද? ත්වරණය ධන නම් කාල අක්ෂයට ඉහළින් ප්‍රස්ථාරය. ත්වරණය ඍණ නම් කාල අක්ෂයට පහළින් තමයි ප්‍රස්ථාරය යන්නේ. ඒකයි අපි කිව්වේ ත්වරණය දෛශිකයක් බැවින් කාලක්ෂයට ඉහළින් මෙන්ම පහළින්ද ප්‍රස්ථාරය පවතින්න පුළුවන්. හරිනේ? ඊළඟට තව වැදගත් දෙයක් තියෙනවා. සාමාන්‍යයෙන් අපි ත්වරණය ධන නම් මේකට කෙලින්ම ඒ කියන්නේ ධන ත්වරණයක් අපි කියන්නේ ත්වරණය කියලා. ත්වරණය. ධන ත්වරණය. හරිනේ? ඒකට අපි කියන්නේ ත්වරණය කියලාමයි. ඍණ ත්වරණයට අපි විශේෂ නමක් දෙනවා. ඍණ ත්වරණයට අපි විශේෂ නමක් දෙනවා. මොකද්ද විශේෂ නම? මන්දනය. හරිනේ? ඍණ ත්වරණයට අපි කියන්නේ මන්දනය. එහෙනම් ත්වරණය නිරූපණය කරන්නේ කාල අක්ෂයට ඉහළින්, මන්දනය නිරූපණය කරන්නේ කාල අක්ෂයට පහළින්. ඒකත් අපි ලියමු. එතනින්ම ලියන්න. එතනින්ම ලියනවානේ. කලින් නවත්තපු තැනින්ම පටන් ගන්න. කාල අක්ෂයට ඉහළින් ත්වරණය නිරූපණය කරන අතර කාල අක්ෂයට පහළින් මන්දනය නිරූපණය කරයි. හරිනේ? කාලක්ෂයට ඉහළින් ත්වරණය නිරූපණය කරන අතර කාලක්ෂයට පහළින් මොකද්ද? මන්දනය නිරූපණය කරන්න ඕන. එහෙනම් හොඳට මතක තියාගන්න අපි ත්වරණය අඳිනවා නම් කාලක්ෂයට උඩින් අඳින්න ඕන. මන්දනය අඳිනවා නම් කාල අක්ෂයට යටින් අඳින්න ඕන. පැහැදිලිද? මේක පොඩියට අඳගන්න. ත්වරණය උඩින් අඳින්නේ, මන්දනය යටින් අඳින්න. පැහැදිලිද? මේක අඳගන්න. හරිද? අපි යන් දෙවෙනි කරුණට. ලියන අංක 2. කාලය ගත වන විට
ත්වරණය වැඩිවීම, නියත වීම, කමාව දදා ලියන්න. කාලය ගත වන විට ත්වරණය වැඩිවීම, කමාවක්, නියත වීම, කමාවක්, අඩුවීම හෝ ඍණවීම සිදුවිය හැක. හරිනේ? ඔන්න මම ඇදලා පෙන්නනවා දෙවෙනි එකට අදාළව. කාලය ගත වෙනකොට ත්වරණය වැඩි වෙන්න පුළුවන්. වැඩි වෙන්න පුළුවන්. නියත වෙන්න පුළුවන්. අඩු වෙලා ඍණ වෙන්නත් පුළුවන්. ඕනම දෙයක් වෙන්න පුළුවන්. ත්වරණය වැඩි වෙන්න පුළුවන්, නියත වෙන්න පුළුවන්, අඩු වෙන්න පුළුවන්, ඍණ වෙන්නත් පුළුවන්. උඩ පැත්තේ ඇඳොත් අපි කියනවා ත්වරණයක් කියලා. යට පැත්තේ ඇඳොත් අපි මොකද කියන්නේ? මන්දනයක් කියලා. හරිනේ? ඕනම දෙයක් වෙන්න පුළුවන්. අවශ්‍ය නම් මේකත් පොඩියට ඇඳක දෙවෙනි කරුණ ළඟ. හරිද? තුන්වෙනි එකට යන්න. ලෙන් 3 අංක 3. සරල රේඛීය ප්‍රස්ථාර මෙන්ම වක්‍ර ප්‍රස්ථාරද පවතී. සරල රේඛීය ප්‍රස්ථාර මෙන්ම වක්‍ර ප්‍රස්ථාරද පවතී. රයිට්. ඔන්න බලන්න එක තුන්වෙනි එක. දැන් ත්වරණ කාල ප්‍රස්ථාරවල සරල රේඛීය ප්‍රස්ථාරම තියෙන්න ඕන කියලා එහෙම නීතියක් නැහැ. නීතියක් නැහැ. සමහර විට ප්‍රස්ථාරේ සරල රේඛීය වෙන්න පුළුවන්. සමහර විට ප්‍රස්ථාරේ වක්‍රයක් වෙන්නත් පුළුවන්. ඒතර ප්‍රස්ථාරේ සරල රේඛීයයිම කියලා කියන්න ඕනේ නැහැ. වක්‍ර ප්‍රස්ථාරයක් වෙන්නත් පුළුවන්. හරිද? ත්වරණ කාල ප්‍රස්ථාරය සරල රේඛීය වෙන්නත් පුළුවන්. වක්‍රයක් වෙන්නත් පුළුවන්. අවශ්‍ය නම් මේ දෙකත් අඳගන්න. හරිනේ? අවශ්‍ය නම් පොඩියට අඳගන්න. මම මේ වැදගත් කරුණු එකින් එක පැහැදිලි කරන්නේ ඊට අදාළව පොඩි පොඩි සටහන් ඇඳලා පෙන්නන්න. ඔයාට මේ දේවල් අවශ්‍යයි කියලා හිතෙනවා නම් අඳගන්න. හරිනේ? සරල රේඛීය ප්‍රස්ථාර තියෙන්නත් පුළුවන්. වක්‍ර ප්‍රස්ථාර තියෙන්නත් පුළුවන්. හරිද? ඒ අංක 3. රයිට්. ඊළඟට ලියන්න අංක 4. අංක 4 මූල ලක්ෂයෙන් ඇරඹීම අනිවාර්ය නොවේ. මූල ලක්ෂයෙන් ඇරඹීම අනිවාර්ය නොවේ. ඔන්න මම එක පැහැදිලි කරනවා හතරවෙනි එක. දැන් මම ඇඳපු ප්‍රස්ථාර ඔක්කොම වගේ මම ආරම්භ කරේ මූල ලක්ෂයෙන්. ඔක්කොම වගේ පටන් ගන්න තියෙන්නේ මූල ලක්ෂයෙන්. හැබැයි එහෙම අනිවාර්ය නැහැ. ත්වරණ කාල ප්‍රස්ථාරයේ ඔයාලට මූල ලක්ෂයෙන් පටන් ගන්න ඕන කියලා නීතියක් නැහැ. ඔයා කැමති නම් මේ වගේ තැනකින් පටන් ගන්න පුළුවන්. මූල ලක්ෂයෙන් නෙවෙයි. ඔයා කැමති නම් මේ වගේ තැනකින් උනත් පටන් ගන්න පුළුවන්. ඒ චලිතයේ ස්වභාවය අනුව තමයි ප්‍රස්ථාරය ආරම්භ කරන තැන තීරණය කරන්නේ. චලිතයේ ස්වභාවය අනුව මූල ලක්ෂයෙන් ආරම්භ කරන්න ඕන කියලා නීතියක් නැහැ. මූල ලක්ෂයෙන් ආරම්භීම අනිවාර්ය නොවේ. හරිනේ? අනිවාර්ය නොවේ. ඊළඟ අංක 5. අංක 5 ප්‍රස්ථාරය හා කාල අක්ෂය මගින් සීමාවන වර්ගඵලයෙන්. ප්‍රස්ථාරය හා කාල අක්ෂය මගින් සීමාවන වර්ගඵලයෙන් ප්‍රවේග වෙනස ලැබේ. හරියට ලියාගන්න. ප්‍රස්ථාරය හා කාල අක්ෂය මගින් සීමාවන වර්ගඵලයෙන් ප්‍රවේග වෙනස ලැබේ. හරිනේ? ප්‍රවේග වෙනස ලැබේ. රයිට්. අන්න ඒක අපිට ටිකක් වැදගත්. ඔය ගානක් එහෙම ආවොත් බොහෝ විට මේ පාඩමෙන් එන්නේ කෙටි ප්‍රශ්නයක් වගේ. නැත්නම් රචනා ප්‍රශ්නයක පොඩි කොටසක් වගේ ප්‍රස්ථාරය අඳින්න වගේ එහෙම අහන්නේ. බොහොම පොඩි කොටසක් තමයි විභාගයට ඇහුවොත්. නමුත් ඒ අහන ප්‍රශ්නේ මොකක් වුණත් මෙන්න මේ පස්වෙනි කරුණ අපිට වැදගත්. අපි මේක තර්ක කරන්න ඕන. ප්‍රස්ථාරය හා කාලක්ෂය මගින් සීමාවන වර්ගඵලයෙන් මොකක්ද අපට ලැබෙන්නේ? අපට ලැබෙන්නේ ප්‍රවේග වෙනස. හරිනේ? මොකක්ද අපට ලැබෙන්නේ? ප්‍රවේග වෙනස තමයි අපට ලැබෙන්නේ. හරිද? මම දැන් ඒක පැහැදිලි කරන්න. හරි. බෝඩ් එක බලන්න. අපි දැන් පැහැදිලි කරන්න හදන්නේ පස්වෙනි කරුණ. මේ තියෙන්නේ ත්වරණ කාල ප්‍රස්ථාරයක්. ත්වරණය A0 ඒකාකාරයි. ඒකාකාර ත්වරණය පවතින කාලය T0 කියලා මම ගත්තේ. හරිනේ? ත්වරණය ඒකාකාරයි. ඒකාකාර ත්වරණය පවතින කාලය මම T0 කියලා ගත්තා. හරිද? දැන් මම මේ ප්‍රස්ථාරය හා කාල අක්ෂය මගින් සීමාවන වර්ගඵලය තමයි හොයන්නේ. මෙන්න වර්ගඵලය. වර්ගඵලය සමානයි මේ කොටුවේ වර්ගඵලයනේ A0 T0. මම ඒක අංක 1 කියලා ගත්තා. ඊළඟට අපි අර්ථ දැක්වීම අනුව දන්නවා ත්වරණයේ අර්ථ දැක්වීම.
ත්වරණය කියන්නේ ප්‍රවේග වෙනස බෙදීම ගත වූ කාලය. ත්වරණය කියන්නේ ප්‍රවේගයේ වෙනස් වීමේ ශීඝ්‍රතාව. ඒතර ප්‍රවේග වෙනස බෙදන්න ඕන ගත වුණු කාලයෙන්. ත්වරණය a0 නම් ගත වූ කාලයේ t0 නම් එම කාලය තුල ප්‍රවේග වෙනස මම ගත ඩෙල්ටා v කියලා. ත්වරණය a0 ප්‍රවේග වෙනස ඩෙල්ටා v ගත වූ කාලයේ t0. හරිද? දැන් මම මේක හරහට ගුණ කරා. මේක හරස් ගුණිතය දැම්මොත් ඩෙල්ටා v සමානයි a0 t0. මම මේක සමීකරණ අංක 2 කියලා ගත්තා. දැන් හොඳට බලන්න. පළවෙනි සමීකරණේ දකුණු පැත්තයි දෙවෙනි සමීකරණේ දකුණු පැත්තයි සමානයි. 1යි 2යි සමානයි. එහෙනම් වර්ගඵලයේ කාටද සමාන වෙන්නේ? ඩෙල්ටා v ට. කවුද ඩෙල්ටා v? ප්‍රවේග වෙනස. පැහැදිලිද දැන් කියන්නේ? එහෙනම් ත්වරණ කාල ප්‍රස්ථාරයක ප්‍රස්ථාරය හා කාල අක්ෂය මගින් සීමා වන වර්ගඵලය සමාන වෙනවා ඒ වස්තුවේ සිදු වුණු ප්‍රවේග වෙනසට. හරිනේ? වර්ගඵලය සමාන වෙන්නේ වස්තුවේ සිදු වුණු ප්‍රවේග වෙනසට. පැහැදිලිද? මේ ටික පිළිවෙලට ලියා ගන්න. හරිද? මේ ටික පිළිවෙලට ලියා ගන්න. ඔන්න ඔච්චරයි අපි වැදගත් ලක්ෂණ කතා කරන්නේ. ඇත්තටම මේ පාඩම් ටික බොහොම කෙටි. හොඳේ. ත්වරණ කාල, දුර කාල, වේග කාල. බොහොම තියරි අඩුවෙන් තියෙන්නේ. ටට්ටක් ගාලා මම පැහැදිලි කරගෙන යනවා. මේ වයින් ගොඩක් වෙලාවට විභාගෙට එන්නේ MCQ තමයි. කෙටි ප්‍රශ්න තමයි ගොඩක් වෙලාවට එන්නේ. නැත්තම් රචනා ප්‍රශ්නයක බොහොම පොඩි කොටසක්. එතකොට මේකේ ගොඩක් දේවල් මට පැහැදිලි කරන්න වෙන්නේ ප්‍රශ්නවලින්. හරිනේ? අපි පොඩි පොඩි ප්‍රශ්න ටිකක් කරලා මේක පැහැදිලි කරගමු. හරිද? අද මම කරන්නේ මේකේ સિદ્ધාන්ත ටික, තියරි ටික, බේසික් තියරි ටික තමයි අද ඔළුවට දාන්නේ. හරිද? එතකොට මේ අපි කතා කරේ වැදගත් ලක්ෂණ කීපයක්. ඒ ලක්ෂණ අපි 5ක් කතා කරා. ඇත්තටම පස්වෙනි එක මේ අන්තිම එක තමයි අපිට ගණන් හදනකොට වැදගත්ම වෙන්නේ. මොකද්ද වැදගත්ම වෙන දේ? ප්‍රස්ථාරය හා කාලක්ෂය මගින් සීමා වන වර්ගඵලයෙන් අපට ලැබෙනවා චලනය වෙන වස්තුවේ සිදු වුණු ප්‍රවේග වෙනස. ප්‍රවේගය නෙමෙයි ප්‍රවේග වෙනස තමයි ලැබෙන්නේ. මේ ටික පිළිවෙලට ලියා ගන්න. හරිනේ? ඊට පස්සේ අපි ප්‍රස්ථාර වර්ග ටිකක් සාකච්ඡා කළා. ත්වරණ කාල ප්‍රස්ථාර පාඩම ඉවර කරන්න හදන්න. හරිනේ? මේ ටික ලියා ගන්න පිළිවෙලට. හරි. දැන් අපි ත්වරණ කාල ප්‍රස්ථාර කීපයක් අධ්‍යයනය කරලා බලමු. බෝඩ් එක බලන්න. මම මේක ප්‍රශ්නයක් විදිහට තමයි දීලා තියෙන්නේ. හරිනේ? පහතින් දක්වා ඇති ත්වරණ කාල ප්‍රස්ථාර වලට අදාළ වස්තුන්ගේ චලිත ස්වභාවය පැහැදිලි කරන්න කියලා කියයි. එතන මෙතන මම ඇත්තටම ප්‍රස්ථාර 15ක් දීලා තිනවා. ඔයාට පුළුවන් මේ ප්‍රස්ථාර 15 දිහා බලලා මේ එක් එක් වස්තුවට ඒ කියන්නේ චලිතයට අදාළව මොන වගේ චලිතයක්ද මේ වස්තුවට තියෙන්නේ කියලා පැහැදිලි කිරීමක් කරන්න. හරිද? මම ඔයාලට උදව්වක් විදිහට පළවෙනි එක පැහැදිලි කරන්නම්. හොඳට අහගන්න. පළවෙනි එක ත්වරණයේ බිඳුවයි. කාලය ගත වෙනකොට ත්වරණයේ බිඳුවයි. ඒතර ත්වරණයේ බිඳුවයි කිව්වම විය හැකි සිද්ධි දෙකක් තියෙනවා. මොකද්ද? ත්වරණයේ බිඳුවක් වෙන්න පුළුවන් නිසල වස්තුවක. වස්තුව නිශ්චලයි නම් අපි දන්නවා ත්වරණයේ බිඳුවයි. ඒ විතරක් නෙමෙයි ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වෙනකොට ත්වරණයේ බිඳුවයි. හරිනේ? එතන මේ වගේ ප්‍රස්ථාරයක් තියෙන්න පුළුවන් එක්ක නිසල වස්තුවකට නැත්නම් ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වෙන වස්තුවකට. මේ ප්‍රස්ථාරයට උත්තර දෙකක් තියෙනවා. එකක් තමයි වස්තුව නිශ්චලව පවතී. ත්වරණයේ බිඳුවයි. නැත්නම් අනිත් උත්තරේ තමයි වස්තුව ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වේ. එතකොටත් ත්වරණය කීයද? බිඳුවයි. පැහැදිලිද? ඔන්න පළවෙනි එක. අපි යන් දෙවෙනි එකට. දෙවෙනි එක ත්වරණය ඒකාකාරයි. එහෙනම් අපිට කියන්න පුළුවන් ඒකාකාර ත්වරණයෙන් චලනය වේ. හරිනේ? ඒකාකාර ත්වරණයෙන් චලනය වේ. අපි යන් තුන්වෙනි එකට. තුන්වෙනි එකේ කාලය ගත වෙනකොට ත්වරණය වැඩි වෙනවා. කාලය ගත වෙනකොට ත්වරණය වැඩි වෙනවා. හැබැයි ත්වරණය වැඩි වෙන්නේ නියත ශීඝ්‍රතාවයෙන්. ඔයාලට පේනවද ප්‍රස්ථාරයේ අනුක්‍රමණය නියතයි. ප්‍රස්ථාරයේ අනුක්‍රමණය බෑවුම නියතයි. ත්වරණය වැඩි වෙන්නේ නියත ශීඝ්‍රතාවයෙන්. නැත්නම් ඒකාකාරව තමයි ත්වරණය වැඩි වීම සිද්ධ වෙන්නේ. එහෙනම් කොහොමද අපි කියන්නේ? නියත ශීඝ්‍රතාවයෙන් ත්වරණය වැඩි වෙමින් චලනය වේ. නියත ශීඝ්‍රතාවයෙන් ත්වරණය වැඩි වෙමින් චලනය වේ. ත්වරණය නියත නෑ. ත්වරණය වැඩි වෙනවා. හැබැයි වැඩි වෙන්නේ නියත ශීඝ්‍රතාවයෙන්. නියත ශීඝ්‍රතාවයෙන් ත්වරණය වැඩි වෙමින් චලනය වේ. පැහැදිලිද? තුන්වෙනි එක. රයිට්. අපි යන් හතරවෙනි එකට. හතරවෙනි එක බැලුවාම ඔයාලට පේන්න ඕන කාලය ගත වෙනකොට ත්වරණය වැඩි වෙනවා කියලා. ඒ වගේම
ප්‍රස්ථාරයේ අනුක්‍රමණයත් ක්‍රමයෙන් වැඩි වෙනවනේ. අපි ස්පර්ශක කීපයක් ඇඳලා බලමු. ස්පර්ශක කීපයක් ඇඳලා බැලුවොත් ඔයාලට තේරෙන්න ඕන ස්පර්ශකයේ අනුක්‍රමණය බෑවුම ක්‍රමයෙන් වැඩි වෙනවා කියලා. මේ ස්පර්ශකයේ ආනතිය ක්‍රමයෙන් වැඩි වෙනවා. ආනත කෝණය ක්‍රමයෙන් වැඩි වෙනවා කියන්නේ අනුක්‍රමණය ක්‍රමයෙන් වැඩි වෙනවා කියන එක. එහෙනම් මේකේ ත්වරණය වැඩි වෙන්නේ නියත ශීඝ්‍රතාවයෙන් නෙවෙයි. ත්වරණය වැඩි වෙනකොට වැඩි වෙන ශීඝ්‍රතාවයත් වැඩි වෙනවා. අපි සමාන කාල පරාසවලට බෙදලා බැලුවොත් සමාන කාල පරාසවලට බෙදලා බැලුවොත් එක එක කාල පරාසය තුල ත්වරණයේ වැඩිවීම ක්‍රමයෙන් වැඩි වෙනවා. ත්වරණයේ වැඩිවීම ක්‍රමයෙන් වැඩි වෙනවා. එහෙනම් මේක ත්වරණය වැඩි වෙනවා. ඒ වගේම වැඩි වෙන ශීඝ්‍රතාවයත් ක්‍රමයෙන් වැඩි වෙනවා. පැහැදිලිද කියන්නේ? මේක දෙන්නකෝ ආයෙ පාරක්. මේකේ ත්වරණය වැඩි වෙනවා. හැබැයි නියත ශීඝ්‍රතාවයෙන් වැඩි වෙනවා. මේකේ ත්වරණය වැඩි වෙනවා. හැබැයි වැඩි වෙන ශීඝ්‍රතාවයෙන් වැඩි වෙන්නේ. එහෙනම් කොහොමද අපි හතරවෙනි එක පැහැදිලි කරන්නේ? මේකේ හොඳට අහගන්න. තනින් තැනට අනුක්‍රමණය වැඩි වෙනවා. කාලය ගත වෙනකොට ප්‍රස්ථාරයේ අනුක්‍රමණය ක්‍රමයෙන් වැඩි වෙනවා. අනුක්‍රමණයෙන් ලැබෙන්නේ ත්වරණය වැඩිවීමේ ශීඝ්‍රතාව. හරිද? අනුක්‍රමණයෙන් ලැබෙන්නේ ත්වරණය වැඩිවීමේ ශීඝ්‍රතාව. එහෙනම් අපිට කියන්න පුළුවන් ඔන්න මම දැන් උත්තරේ කියන්නේ වැඩිවන ශීඝ්‍රතාවයෙන් ත්වරණය වැඩි වෙමින් චලනය වේ. පැහැදිලිද? වැඩිවන ශීඝ්‍රතාවයෙන් ත්වරණය වැඩි වෙමින් චලනය වේ. ඔන්න 4. දැන් යම් 5ට. ඔයා ඕන්නම් සමාන කාල පරාස වලට හොම් බෙදලා බලන්න. සමාන කාල පරාස වලට බෙදලා බලන්න. ඒ එක් එක් කාල පරාසය තුල ත්වරණයේ වැඩිවීම ගත්තොත් ඔයාට මොකද පේන්නේ? ඇත්තටම කාලය ගත වෙනකොට ත්වරණය වැඩි වෙනවා. ත්වරණය වැඩි වෙනවා. හැබැයි වැඩි වෙන ශීඝ්‍රතාව ක්‍රමයෙන් අඩු වෙනවා. අපි ස්පර්ශක ඇඳලා බැලුවත් එහෙමනේ. ඒ ස්පර්ශකවල අනුක්‍රමණය ක්‍රමයෙන් අඩු වෙනවා නේ. ස්පර්ශකවල අනුක්‍රමණය ක්‍රමයෙන් අඩු වෙනවා. මෙතෙන්දී ත්වරණය වැඩි වෙනවා. හැබැයි වැඩි වෙන ශීඝ්‍රතාව අඩු වෙනවා. හරිනේ? ත්වරණය වැඩි වෙනවා. නමුත් වැඩි වෙන ශීඝ්‍රතාව ක්‍රමයෙන් අඩු වෙනවා. එහෙනම් කොහොමද පැහැදිලි කරන්නේ? අඩු වෙන ශීඝ්‍රතාවයෙන් ත්වරණය වැඩි වෙමින් චලනය වේ. හරිනේ? අඩු වෙන ශීඝ්‍රතාවයෙන් ත්වරණය වැඩි වෙමින් චලනය වේ. පැහැදිලිද? අන්න ඒ විදිහට ඔයාට පුළුවන් නේද ප්‍රස්ථාරයේ අනුක්‍රමණය ගැන හිතලා, බෑවුම ගැන හිතලා, සමාන කාල පරාස වලට බෙදලා ත්වරණය වැඩි වෙලාද? ත්වරණය අඩු වෙලාද? ශීඝ්‍රතාව වැඩි වෙලාද? මොකද වෙලා තියෙන්නේ කියලා තර්ක කරන්න. ඔන්න මම 5ක් කියලා දුන්නා. පළවෙනි එක ත්වරණයේ බිඳුවයි. එක්ක නිශ්චලයි නැත්නම් ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වේ. දෙවෙනි එකේ ත්වරණය ඒකාකාරයි. තුන්වෙනි එකේ ත්වරණය වැඩි වෙනවා නියත ශීඝ්‍රතාවයෙන්. හතරවෙනි එකේ ත්වරණය වැඩි වෙනවා වැඩි වෙන ශීඝ්‍රතාවයෙන්. වැඩි වෙන ශීඝ්‍රතාවයෙන්. හරිනේ? පස්වෙනි එකේ ත්වරණය වැඩි වෙනවා හැබැයි අඩු වෙන ශීඝ්‍රතාවයෙන්. බලන්න වැඩි වෙන ශීඝ්‍රතාවයක් නම් මේ පැත්තට නැඹුරු වෙන්නේ ත්වරණාක්ෂය දෙසට. වැඩි වෙන ශීඝ්‍රතාවය මේ පැත්තට නැඹුරු වෙන්නේ ත්වරණාක්ෂය දෙසට. අඩු වෙන ශීඝ්‍රතාව මේ පැත්තට නැඹුරු වෙන්නේ කාලාක්ෂය දෙසට. කාලාක්ෂය දෙසට අඩු වෙන ශීඝ්‍රතාවය. මුල් 5 පැහැදිලිද? රයිට්. යන් 6 වෙනි එකට ත්වරණය අඩු වෙනවා. කාලය ගත වෙනකොට ත්වරණය අඩු වෙනවා. හැබැයි නියත ශීඝ්‍රතාවයෙන් අනුක්‍රමණය නියතයිනේ, බෑවුම නියතයි. බෑවුම නියතයි. එහෙනම් ත්වරණය අඩු වෙන්නේ නියත ශීඝ්‍රතාවයෙන්. එහෙනම් කොහොමද උත්තරය ලියන්න ඕන? නියත ශීඝ්‍රතාවයෙන් ත්වරණය අඩු වෙමින් චලනය වේ. හරිනේ? නියත ශීඝ්‍රතාවයෙන් ත්වරණය අඩු වෙමින් චලනය වේ. පැහැදිලිද? 6 වෙනි එක. හරිනේ? නියත ශීඝ්‍රතාවයෙන් ත්වරණය අඩු වෙමින් චලනය වේ. යන් 7 වෙනි එකට ත්වරණය අඩු වෙනවා. ත්වරණය අඩු වෙනවා. එක්ක සමාන කාල පරාස වලට බෙදලා බලන්න නැත්නම් ස්පර්ශක ටිකක් ඇඳලා බලන්න. ස්පර්ශක ටිකක් ඇඳලා බලන්න කෝණයෙන් එන්නේ මොකද වෙන්නේ? වැඩි වෙනවා. කෝණේ වැඩි වෙනවා. බෑවුම වැඩි වෙනවා. බෑවුම වැඩි වෙනවා. බෑවුම වැඩි වෙනවා කියන්නේ ශීඝ්‍රතාව වැඩි වෙනවා. බෑවුම වැඩි වෙනවා. බෑවුම වැඩි වෙනවා කියන්නේ ශීඝ්‍රතාව වැඩි වෙනවා. එහෙනම් ත්වරණය අඩු වෙනවා. හැබැයි අඩු වෙන ශීඝ්‍රතාව වැඩි වෙනවා. එහෙනම් කොහොමද උත්තරය ලියන්නේ? වැඩි වෙන ශීඝ්‍රතාවයෙන් ත්වරණය අඩු වෙමින් චලනය වේ. වැඩි වෙන ශීඝ්‍රතාවයෙන් ත්වරණය අඩු වෙමින් චලනය වේ. පැහැදිලිද?
අටවෙනි එකට ගියොත් ත්වරණය අඩු වෙනවා. හැබැයි අපි ස්පර්ශක කීපයක් ඇඳලා බැලුවොත් ස්පර්ශකවල බෑවුම ක්‍රමයෙන් අඩු වෙනවා. ස්පර්ශකවල බෑවුම ක්‍රමයෙන් අඩු වෙනවා. එහෙනම් ත්වරණය අඩු වෙනවා. ඒ වගේම ශීඝ්‍රතාවයත් අඩු වෙනවා. බෑවුම අඩු වෙනවා. ශීඝ්‍රතාව අඩු වෙනවා. එහෙනම් කොහොමද උත්තරය ලියන්නේ? අඩුවන ශීඝ්‍රතාවයෙන් ත්වරණය අඩු වෙමින් චලනය වේ. හරිනේ? අඩුවන ශීඝ්‍රතාවයෙන් ත්වරණය අඩු වෙමින් චලනය වේ. ඔයා කැමති නම් මේ දෙක සමාන කාල පරාස වලට බෙදලා බලන්න. එතකොට අපි මේක කරා වගේ සමාන කාල පරාස වලට බෙදුවොත් ඔයාලට තව ටිකක් මේ කියන දේ වැටහෙවි. හරිනේ? මේක ත්වරණය අඩුවීමක්. හැබැයි වැඩි වෙන ශීඝ්‍රතාවයෙන් අඩුවීමක්. මේකත් ත්වරණය අඩුවීමක්. හැබැයි අඩුවන ශීඝ්‍රතාවයෙන් අඩුවීමක්. හරිනේ? හත්වෙනි එක වැඩි වෙන ශීඝ්‍රතාවයෙන් ත්වරණය අඩු වෙමින් චලනය වේ. අටවෙනි එක අඩුවන ශීඝ්‍රතාවයෙන් ත්වරණය අඩු වෙමින් චලනය වේ. ඔන්නට. හරිනේ? අපි යන 9. 9 වෙනි එකට කෙලිම කියන් තියෙන්නේ 9 මන්දනයක්. ත්වරණය ඍණයිනේ. ත්වරණය තියෙන්නේ ඍණ පැත්තේ. ඍණ පැත්තේ යන්නේ මොනවද? කාලක්ෂයට පහලින්. කාලක්ෂයට පහලින් ඍණ පැත්තේ යන්නේ මන්දනය. එහෙනම් 9 වෙනි එක ඒකාකාර මන්දනයක්. හරිනේ? ඒකාකාර මන්දනයක්. පැහැදිලිද? අපි යන් 10 වෙනි එකට මන්දනයක්. ඍණ පැත්තේනේ මන්දනයක්. හැබැයි ඔයාලට පේනවද මන්දනය වැඩි වෙනවා. මන්දනයේ විශාලත්වය වැඩි වෙනවා. මේ පැත්තටනේ. කාලය ගත වෙනකොට මන්දනයේ විශාලත්වය වැඩි වෙනවා. වැඩි වෙලා තියෙන්නේ ඒකාකාරව. එහෙනම් කොහොමද ලියන්නේ? ඒකාකාර ශීඝ්‍රතාවයෙන් මන්දනය වැඩි වෙමින් චලනය වේ. ඒකාකාර ශීඝ්‍රතාවයෙන් මන්දනය වැඩි වෙමින් චලනය වේ. හොඳට අහගන්න. ඍණ පැත්තේ තියෙන්නේ මන්දනයක්. කාලය ගත වෙනකොට මන්දනයේ විශාලත්වය වැඩි වෙනවා. හැබැයි වැඩි වෙලා තියෙන්නේ නියත ශීඝ්‍රතාවයෙන්. බෑවුම නියතයි. එහෙනම් අපි කියන්නේ ඒකාකාර ශීඝ්‍රතාවයෙන් මන්දනය වැඩි වෙමින් චලනය වේ. හරිද? 11. හොඳට බලන්න. මන්දනයක් ඍණ පැත්තේනේ. මන්දනයේ විශාලත්වය වැඩි වෙනවා. හැබැයි වැඩි වෙන ශීඝ්‍රතාවය වැඩි වෙනවා. කෝණය බලන්න. ස්පර්ශක ඇඳලා තර්ක කරන්න. බෑවුම වැඩි වෙනවා. බෑවුම වැඩි වෙනවා. එහෙනම් වැඩි වෙන ශීඝ්‍රතාවය වැඩි වෙනවා. කොහොමද කියන්නේ? වැඩි වෙන ශීඝ්‍රතාවයෙන් මන්දනය වැඩි වෙමින් චලනය වේ. හරිනේ? වැඩි වෙන ශීඝ්‍රතාවයෙන් මන්දනය වැඩි වෙමින් චලනය වේ. පැහැදිලිද? වැඩි වෙන ශීඝ්‍රතාවයෙන් මන්දනය වැඩි වෙමින් චලනය වේ. දැන් යන 12 වෙනි එකට මන්දනයක් ඍණ පැත්තේ මන්දනයේ විශාලත්වය වැඩි වෙනවා. මන්දනයේ විශාලත්වය වැඩි වෙනවා. හැබැයි ඔයා ස්පර්ශක කීපයක් ඇඳලා බැලුවොත් ඒ ස්පර්ශකවල බෑවුම ක්‍රමයෙන් මොකද වෙන්නේ? අඩු වෙනවා. මන්දනයක් මන්දනයේ විශාලත්වය වැඩි වෙනවා. හැබැයි වැඩි වෙන ශීඝ්‍රතාව ක්‍රමයෙන් අඩු වෙනවා. කැමති නම් සමාන කාල පරාස වලට බෙදලා බලන්න. එතකොට තව ටිකක් තේරෙවි මං කියන දේ. හරිනේ? එහෙනම් 12 වෙනි එකේ උත්තරේ කොහොමද එන්නේ? අඩුවන ශීඝ්‍රතාවයෙන් මන්දනය වැඩි වෙමින් චලනය වේ. හරිනේ? අඩුවන ශීඝ්‍රතාවයෙන් මන්දනය වැඩි වෙමින් චලනය වේ. පැහැදිලිද? ඒක තමයි 12. අපි යන් ඔහොමම 13 වෙනි එකට. මන්දනයක් ඍණ පැත්තේ. හැබැයි ඔයාලට පේනවද මන්දනයේ විශාලත්වය අඩු වෙනවා. මන්දනයේ විශාලත්වය අඩු වෙනවා. කාලය ගත වෙනකොට මන්දනයේ විශාලත්වය අඩු වෙනවා. හැබැයි අඩු වෙලා තියෙන්නේ ඒකාකාර ශීඝ්‍රතාවයෙන්. අඩු වෙලා තියෙන්නේ ඒකාකාරව. එහෙනම් කොහොමද ලියන්නේ? ඒකාකාරව මන්දනය අඩු වෙමින් චලනය වේ. නැත්නම් නියත ශීඝ්‍රතාවයෙන් මන්දනය අඩු වෙමින් චලනය වේ. නියත ශීඝ්‍රතාවයෙන් මන්දනය අඩු වෙමින් චලනය වේ. හරිද? ඔහොමම යන් 14ට මන්දනයක් ඍණ පැත්තේ කාලය ගත වෙනකොට මන්දනයේ විශාලත්වය අඩු වෙනවා. ස්පර්ශක කීපයක් ඇඳලා බලන්න. ස්පර්ශක කීපයක් ස්පර්ශකයේ අනුක්‍රමණය ක්‍රමයෙන් වැඩි වෙනවා. ස්පර්ශකයේ අනුක්‍රමණය ක්‍රමයෙන් වැඩි වෙනවා. එහෙනම් මන්දනය අඩු වෙනවා. අඩුවන ශීඝ්‍රතාව වැඩි වෙනවා. හරිනේ? මන්දනයක් ඍණ පැත්තේ මන්දනය අඩු වෙනවා. මේ මන්දනයේ අගය අඩු වෙනවා. හැබැයි අඩුවන ශීඝ්‍රතාව මොකද වෙන්නේ? වැඩි වෙනවා. එහෙනම් කොහොමද කියන්නේ? වැඩි වෙන ශීඝ්‍රතාවයෙන් මන්දනය අඩු වෙමින් චලනය වේ. වැඩි වෙන ශීඝ්‍රතාවයෙන්
මන්දනය අඩු වෙමින් චලනය වේ. පැහැදිලිද? ඔහොමම යන් 15 වෙනි එකට. අන්තිම එකට මන්දනයක් ඍණ පැත්තේ විශාලත්වය අඩු වෙනවා. මන්දනයේ විශාලත්වය අඩු වෙනවා. හැබැයි ස්පර්ශක කීපයක් ඇඳලා බලන්න. ස්පර්ශක කීපයක් ඇඳලා බලන්න. ඒ ස්පර්ශකවල අනුක්‍රමණයට මොකද වෙන්නේ? ස්පර්ශකවල අනුක්‍රමණය ක්‍රමයෙන් අඩු වෙනවා. එහෙනම් මේක මන්දනයක්. මන්දනයේ විශාලත්වය අඩු වෙනවා. ඒ වගේම අඩුවන ශීඝ්‍රතාවය අඩු වෙනවා. අඩුවන ශීඝ්‍රතාවය අඩු වෙනවා. එහෙනම් කොහොමද කියන්නේ? අඩුවන ශීඝ්‍රතාවයෙන් මන්දනය අඩු වෙමින් චලනය වේ. අඩුවන ශීඝ්‍රතාවයෙන් මන්දනය අඩු වෙමින් චලනය වේ. පැහැදිලිද? ඔන්න මම 15ම පැහැදිලි කරා. මට හිතෙන්නේ ඔයත් තනියම උත්සාහ කරලා බලන්න මේ ටික තනියම ලියන්න පුළුවන්ද කියලා. හරිනේ? තනියම උත්සාහ කරලා බලන්න ප්‍රස්ථාර වලට අදාළව චලිතය පැහැදිලි කරන්න පුළුවන්ද කියලා. සරලව තේරුම් ගන්න ධන පැත්තේ තියෙනවා නම් ත්වරණයක්. ඍණ පැත්තේ තියෙනවා නම් මන්දනයක්. ත්වරණයේ විශාලත්වය වැඩි වෙන්න පුළුවන්. මන්දනයේ විශාලත්වය වැඩි වෙන්න පුළුවන්. ත්වරණයේ විශාලත්වය අඩු වෙන්න පුළුවන්. මන්දනයේ විශාලත්වය අඩු වෙන්න පුළුවන්. ඒකාකාරව වැඩි වෙන්න පුළුවන්. ඒකාකාරව අඩු වෙන්න පුළුවන්. වැඩි වෙන ශීඝ්‍රතාවයෙන් වැඩි වෙන්න පුළුවන්. අඩු වෙන ශීඝ්‍රතාවයෙන් වැඩි වෙන්න පුළුවන්. පැහැදිලිද? ඔය විදිහට තමයි තර්ක වෙන්නේ. මම ප්‍රස්ථාර 15ම පැහැදිලි කරා. තේරෙනවද කියලා බලන්න. සමහර විට ඔයාලට ඔය ස්පර්ශක ඇඳලා තර්ක කරන්න තේරෙන්නේ නැත්නම් ඔයාලට පුළුවන් මේ වගේ සමාන කාල පරාස වලට බෙදලා තර්ක කරන්න. සමාන කාල පරාස තුලදී වැඩිවීම හෝ අඩුවීම සිද්ධ වෙන්නේ කොහොමද? ශීඝ්‍රතාව වැඩි වෙනවද අඩු වෙනවද? අන්නේ විදිහට තර්ක කරන්න පුළුවන්. මේ ප්‍රස්ථාර 15 පැහැදිලිද? අපි මේ ත්වරණ කාල වලට අදාළව ප්‍රස්ථාර වර්ග 15ක් පැහැදිලි කරේ. හරිද? මම ත්වරණ කාල වලට තියරි කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙච්චරයි. හරිනේ? මම ත්වරණ කාල ප්‍රස්ථාරයක් කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කරා. ඒකේ වැදගත් ලක්ෂණ පැහැදිලි කරා. ප්‍රස්ථාරයේ වර්ගඵලය මගින් ලැබෙන ප්‍රවේග වෙනස කියලා පැහැදිලි කරා. ඊළඟට ප්‍රස්ථාර වර්ග කීපයකට අදාළව චලිත ස්වභාවය කොහොමද කියලා පැහැදිලි කරා. මෙතන ත්වරණ තියෙනවා, මන්දන තියෙනවා, වැඩිවන ත්වරණ තියෙනවා, අඩුවන ත්වරණ තියෙනවා, වැඩිවන මන්දන තියෙනවා, අඩුවන මන්දන තියෙනවා, නියත ශීඝ්‍රතාවයෙන් වැඩිවීම තියෙනවා, වැඩිවන ශීඝ්‍රතාවයෙන් වැඩිවීම තියෙනවා, අඩුවන ශීඝ්‍රතාවයෙන් වැඩිවීම තියෙනවා. නියත ශීඝ්‍රතාවයෙන් අඩුවීම තියෙනවා, වැඩිවන ශීඝ්‍රතාවයෙන් අඩුවීම තියෙනවා, අඩුවන ශීඝ්‍රතාවයෙන් අඩුවීමක් තියෙනවා. සියලුම වර්ග මෙතන සාකච්ඡා කරලා තියෙනවා. පැහැදිලිද? එහෙනම් අපි ත්වරණ කාල ප්‍රස්ථාර ටික නවත්තලා අපි ඊළඟ පාඩමට යමු. හරිනේ? අපි යන් ඊළඟ මාතෘකාවට. ලියන මාතෘකාව දුර කාල ප්‍රස්ථාර. දුර කාල ප්‍රස්ථාර. හරිනේ? ඒ අර්ථය ලියන්න. චලනය වන වස්තුවක දුර කාලය සමග විචලනය වන ආකාරය ප්‍රස්ථාරිකව නිරූපණය කළ විට එය දුර කාල ප්‍රස්ථාරයකි. හරිනේ? චලනය වන වස්තුවක දුර කාලය සමග විචලනය වන ආකාරය ප්‍රස්ථාරිකව නිරූපණය කළ විට එය දුර කාල ප්‍රස්ථාරයකි. මෙන්න මේ වගේ. අපි y අක්ෂයට දුර d කියලා ගන්නම් මම. x අක්ෂයට කාලය t. ප්‍රස්ථාරයක් ඇන්දොත් කාලය ගත වන විට දුර වෙනස් වෙන විදිය. හරිනේ? කාලය ගත වෙනකොට දුර වෙනස් වෙන විදිය අපි ප්‍රස්ථාරයක් ඇන්දොත් අපි මේකට මොකද කියන්නේ? දුර කාල ප්‍රස්ථාරයක් කියලා. හරිද? මේකේ විශේෂ ලක්ෂණ කීපයක්ම තියෙනවා. දැන් මේ දුර කියන්නේ දෛශිකයක් නෙමෙයි, අදිශයක්. ඒ නිසා ප්‍රස්ථාරය ඇත්තටම අඳින්නේ කාලක්ෂයට ඉහළින් විතරයි. අපි දැන් මේ වැදගත් ලක්ෂණ ටික ගැන කතා කරමු. මුලින්ම ලියන්න අලුත් පේලියකින්, නැත්නම් අලුත් පේලියකින් ලියන්න දුර කාල ප්‍රස්ථාර සම්බන්ධයෙන් පහත ලක්ෂණ වැදගත් වේ. දුර කාල ප්‍රස්ථාර සම්බන්ධයෙන් පහත ලක්ෂණ වැදගත් වේ. දාන අංක 1 දුර අදිශයක් බැවින් ප්‍රස්ථාරය කාල අක්ෂයට ඉහළින් පමණක් පවතී. ඒක දැන් අංක 1. දුර අදිශයක් බැවින් ප්‍රස්ථාරය කාල අක්ෂයට ඉහළින් පමණක් පවතී. දුර අදිශයක් විශාලත්වයක් විතරයි තියෙන්නේ. ධන හෝ ඍණ වෙන්න බෑ. ධන විතරයි, විශාලත්වයක් විතරයි. අදිශයක්නේ. එහෙනම් අනිවාර්යෙන් ප්‍රස්ථාරයේ තියෙන්නේ කාල අක්ෂයට ඉහළින් පමණයි. හරිනේ? ප්‍රස්ථාරයේ තියෙන්නේ කාල අක්ෂයට ඉහළින් පමණයි. ඒ අංක 1.
හරිද? රයිට්. අංක 2 කාලය ගතවන විට දුර වැඩිවීම හෝ නියතව පැවතීම සිදුවිය හැක. නමුත් කිසි විටෙකත් දුර අඩු විය නොහැක. හරිනේ? ඒක බොහොම වැදගත් ලක්ෂණයක්. දැන් මේ ප්‍රස්ථාරය අඳිනකොට කාලය ගත වෙනකොට හරි කාලය ගත වෙනකොට දුර වැඩි වෙන්න පුළුවන්. නියතව පවතින්නත් පුළුවන්. හැබැයි කවදාවත් දුර අඩුවීමක් වෙන්න බෑ. ප්‍රස්ථාරය ඉහළටම ගමන් කරනවා මිසක් පහළට එන්න බෑ. දුර අඩු වෙන්න බෑ. මොකද දුර කියන්නේ අදිශයක්. චලනය සිද්ධ වෙන්න තව තවත් දුර වැඩි වෙනවා විතරයි. දැන් සරල උදාහරණයක් ගමු. අපි චලිත සමීකරණ ප්‍රක්ෂිප්තේව ඔක්කොම කරානේ. අපි දන්නවා ගුරුත්වය යටතේ සිරස්ව ඉහළට ප්‍රක්ෂේප කරපු වස්තුවක්. ගුරුත්වය යටතේ සිරස්ව ඉහළට. මේක ඉහළ ගිහිල්ලා ආය ප්‍රවේග බිඳුවක් වුණාම පහළට වැටෙනවා. ඉහළ ගිහිල්ලා මේක පහළට වැටෙනවා. පහළට වැටෙනකොට මේ වස්තුවේ විස්ථාපනය අඩු වෙනවා. විස්ථාපනය අඩු වුණාට මේ වස්තුවේ දුර එන්න වැඩි වෙනවා. ඉහළට යනකොටත් දුර වැඩි වෙනවා. පහළට එනකොටත් දුර වැඩි වෙනවා. දුර කියන්නේ ගමන් මාර්ගයේ දිග. මේවා චලිතය පටන් ගන්නකොටම පැහැදිලි කරේ. දුර කියන්නේ චලනය වන වස්තුවේ ගමන් මාර්ගයේ දිග. ඉතින් චලනය වැඩිපුර සිද්ධ වෙනකොට ගමන් මාර්ගයේ දිග තව තවත් වැඩි වෙනවා. දුර නිතරම වැඩි වෙනවා මිසක් අඩු වෙන්න බෑ. අඩු වුණොත් ප්‍රස්ථාරය වැරදි. හරිනේ? දුර අඩු වුණොත් ප්‍රස්ථාරය වැරදි. අනිවාර්යෙන් වැඩි වෙන්නම ඕන. පැහැදිලිද? ඒ නිසා දැන් අපි දෙවෙනි කරුණට අදාළව පැහැදිලි කරනවා නම් දුර වැඩි වෙන්න පුළුවන්. නියත වෙන්න පුළුවන්. දුර වැඩි වෙන්න පුළුවන්, නියත වෙන්න පුළුවන්, වක්‍රයක් විදිහට වැඩි වෙන්නත් පුළුවන්. හැබැයි අඩු වෙන්න නම් බෑ කවදාවත්. හරිනේ? දුර අනිවාර්යෙන් වැඩි වෙන්නම ඕන. අඩු වෙන්න බෑ. ඒක තමයි දෙවෙනි එකේ කිව්වේ. ඔයා කැමති නම් මේ වගේ ප්‍රස්ථාරයක් අඳගන්න උදාහරණයක් විදිහට දුර වැඩි වෙන්න පුළුවන්, අඩු වෙන්න නම් බෑ. හොඳේ? අඩු වෙන්න බෑ. එන්න වැඩි වෙනවා විතරයි. නියතව පවතින්න පුළුවන්. ඒක අවුලක් නෑ. හරිද? එතකොට ඒ කිව්වේ අංක 2. රයිට්. ඊළඟට ලියන අංක 3. සරල රේඛීය ප්‍රස්ථාර මෙන්ම වක්‍ර ප්‍රස්ථාරද පවතී. සරල රේඛීය ප්‍රස්ථාර මෙන්ම වක්‍ර ප්‍රස්ථාරද පවතී. ඒක අවුලක් නෑනේ. සරල රේඛීය ප්‍රස්ථාර තියෙන්නත් පුළුවන්, වක්‍ර ප්‍රස්ථාර තියෙන්නත් පුළුවන්. ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. ඊළඟ අංක 4. මේකත් හරිම වැදගත්. අංක 4. ප්‍රස්ථාරය මූල ලක්ෂයෙන් ආරම්භීම අනිවාර්ය වේ. අංක 4. ප්‍රස්ථාරය මූල ලක්ෂයෙන් ආරම්භීම අනිවාර්ය වේ. ඒක හරිම වැදගත් කතාවක්. දුර අදිශයක්. දුර මනින්න පටන් ගන්නෙ චලනය ආරම්භ කරන තැනින්මයි. දුර අදිශයක්. දුර මනින්න පටන් ගන්නෙ චලනය ආරම්භ කරන තැනින්. ඒ නිසා ආරම්භක දුර බිඳුවයි. පටන් ගන්නකොට දුර බිඳුවයි. මූල ලක්ෂයෙන් ආරම්භීම අනිවාර්යයි. අපට කැමති තැන්වලින් ප්‍රස්ථාරය පටන් ගන්න බෑ. මූල ලක්ෂයෙන් ආරම්භීම අනිවාර්යයි. ඒක ඔළුවේ තියාගන්න. අපි ප්‍රස්ථාර වර්ග 5ක් උගන්වනවා. විස්ථාපන කාල කරා. මූල ලක්ෂයෙන් ආරම්භීම අනිවාර්ය නෑ. ප්‍රවේග කාල කරා. මූල ලක්ෂයෙන් ආරම්භීම අනිවාර්ය නෑ. ත්වරණ කාල කරා. මූල ලක්ෂයෙන් ආරම්භීම අනිවාර්ය නෑ. දුර කාල මූල ලක්ෂයෙන් ආරම්භීම අනිවාර්යයි. තව එකක් කරන්න තියෙනවා. වේග කාල. ඒකත් මූල ලක්ෂයෙන් ආරම්භීම අනිවාර්ය නෑ. මේ ඉගෙන ගන්න ප්‍රස්ථාර වර්ග 5න්ම මූල ලක්ෂයෙන් ආරම්භීම අනිවාර්ය වෙන්නේ එකම එක ප්‍රස්ථාර වර්ගයකට විතරයි. කවුද ඒ? දුර කාල ප්‍රස්ථාර. මූල ලක්ෂයෙන් ආරම්භීම අනිවාර්ය වෙන්නේ එකම එක වර්ගයකට විතරයි. මොකක්ද ඒ? දුර කාල ප්‍රස්ථාර. හරිද? රයිට්. අපි අංක 5. ප්‍රස්ථාරයේ අනුක්‍රමණයෙන් වේගය ලැබේ. ප්‍රස්ථාරයේ අනුක්‍රමණයෙන් වේගය ලැබේ. රයිට්. අපි බලමු ඒක. ඒකත් ඇත්තටම වැදගත්. හිතන්න මේක දුර, y අක්ෂය, කාලය, ප්‍රස්ථාරය. මම මේ කෝණේ t කියලා ගත්තොත් මට ලියන්න පුළුවන් අනුක්‍රමණය
අනුක්‍රමණය සමානයි tan θ. අනුක්‍රමණය කියන්නේ ප්‍රස්ථාරය x අක්ෂයේ ධන දිශාව සමග සාධන කෝණයේ tan අනුපාතය. අනුක්‍රමණය කියන්නේ ප්‍රස්ථාරය x අක්ෂයේ ධන දිශාව සමග සාධන කෝණයේ tan අනුපාතය. එහෙනම් මෙතන x අක්ෂයේ t කාලක්ෂය ධන දිශාව සමග සාධන කෝණයේ θ අනුක්‍රමණය tan θ. හරි අනුක්‍රමණය tan θ. මේ පැත්ත බලන්න සම්මුඛ පාදයේ දුර ඩෙල්ටා d කියලා ගන්නම්. බද්ධ පාදයේ කාලය ඩෙල්ටා t කියලා ගන්නම්. එහෙනම් අනුක්‍රමණය සමාන වෙන්නේ tan θ. तर tan θ සමාන වෙන්නේ ඩෙල්ටා d බෙදීම ඩෙල්ටා t. ඩෙල්ටා d කියන්නේ චලනය වූ දුර. ඩෙල්ටා t කියන්නේ චලනය වූ කාලය. හරිද? නම් tan θ කියන්නේ උඩ තියෙන්නේ දුර යට තියෙන්නේ කාලය. දුර බෙදීම කාලය කියන්නේ මොකද්ද? දුර වෙනස් වීමේ ශීඝ්‍රතාව. දුර වෙනස් වීමේ ශීඝ්‍රතාව කියන්නේ මොකද්ද? වේගය. හරිද? දුර වෙනස් වීමේ ශීඝ්‍රතාව කියන්නේ වේගය. එහෙනම් tan θ සමානයි දුර බෙදීම කාලය හෙවත් දුර වෙනස් වීමේ ශීඝ්‍රතාව. එහෙම නැත්නම් වේගයට. හරිනේ? tan θ සමාන වෙන්නේ කාටද? වේගයට. right. පස්වෙනි කරුණට අදාළව මේ ටික ලියා ගන්න. පස්වෙනි කාරණයට අදාළව මේ ටික ලියා ගන්න පිළිවෙලට. හරිනේ? ප්‍රස්ථාරය අඳින්න අනුක්‍රමණය කියන්නේ tan θ. tan θ කියන්නේ ඩෙල්ටා d බෙදීම ඩෙල්ටා t. සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. සම්මුඛ පාදයේ නිරූපණය වෙන්නේ දුර. බද්ධ පාදයේ නිරූපණය වෙන්නේ කාලය. දුර බෙදීම කාලය කියන්නේ දුර වෙනස් වීමේ ශීඝ්‍රතාව හෙවත් වේගය. එහෙනම් අනුක්‍රමණය සමානයි කාටද? වේගයට. පැහැදිලිද? මේ ටික ලියා ගන්න. හරිනේ? දැන් අපි යන් මේ ප්‍රශ්නෙට. මම ප්‍රශ්නයක් විදිහට දුන්නේ පහතින් දක්වා ඇති දුර කාල ප්‍රස්ථාරවලට අදාළ වස්තුන්ගේ චලිත ස්වභාවය පැහැදිලි කරන්න. මම දුර කාල ප්‍රස්ථාර 4යි දුන්නේ. ඇත්තරම අපිට එහෙම චලිතය ගැන හිතනවා නම් ප්‍රස්ථාර වර්ග බොහොම ටිකයි තියෙන්නේ දුර කාල ප්‍රස්ථාරවල. අංක 1 මූල ලක්ෂය නැරඹීම අනිවාර්යයිනේ. ඒ නිසා මූල ලක්ෂයෙන් ආරම්භ කරන්නම ඕන. හරි මූල ලක්ෂයෙන් ආරම්භ කරන්නම ඕන. දුර වැඩිවීමක් විතරයිනේ වෙන්නේ. අඩුවීමක් වෙන්නත් බෑ. ඒ නිසා මූලික වශයෙන් අපිට කතා කරන්න දෙන්නේ මේ ප්‍රස්ථාර වර්ග 4 විතරයි. හරිනේ? පළවෙනි එක බලන්න. ඔයාට කියන්න පුළුවන්. කාලය ගත වෙනකොට දුර බිඳුවයි. වෙනස් වෙන්නේ නැහැ. දුර බිඳුවයි. එහෙනම් මොන වගේ චලිතයක්ද? නිසලතාවයක්. හරිනේ? නිසලතාවයක්. දෙවෙනි එක බලන්න. කාලය ගත වෙනකොට දුර වැඩි වෙනවා. දුර වැඩි වුණාට ප්‍රස්ථාරයේ අනුක්‍රමණය නියතයි. බෑවුම නියතයි. तर අනුක්‍රමණය නියතයි නම් මේක අනුක්‍රමණයෙන් ලැබෙන්නේ කවුද? වේගය. හරිනේ? tan θ අනුක්‍රමණය මගින් අපිට ලැබුණේ කවුද? වේගය. එහෙනම් මේකේ අනුක්‍රමණය නියතයි නම් වේගය නියත වෙන්න ඕන. එහෙනම් අපි කොහොමද කියන්නේ? ඒකාකාර වේගයෙන් චලනය වන වස්තුවක්. අනුක්‍රමණය නියතයිනේ. ඒකාකාර වේගයෙන් චලනය වන වස්තුවක්. පැහැදිලිද? තුන්වෙනි එකට ගියොත් ඔයාලට පුළුවන් වක්‍ර ප්‍රස්ථාරයක් ස්ථාන කීපයකින් ස්පර්ශක ඇඳලා බලන්න. ඒතර ස්පර්ශකවල අනුක්‍රමණය ක්‍රමයෙන් මොකද වෙන්නේ? වැඩි වෙනවා. බෑවුම ක්‍රමයෙන් වැඩි වෙනවා. එහෙනම් මේක අනුක්‍රමණය ක්‍රමයෙන් වැඩිවීමක්. අනුක්‍රමණය ක්‍රමයෙන් වැඩි වෙනවා කියන්නේ වේගය ක්‍රමයෙන් වැඩි වෙනවා කියන එක. හරිනේ? අනුක්‍රමණය ක්‍රමයෙන් වැඩි වෙනවා කියන්නේ වේගය ක්‍රමයෙන් වැඩි වෙනවා කියන එක. එහෙනම් කොහොමද මේකේ චලිතය මොන වගේද? මේක වැඩි වෙන වේගයෙන් චලනය වන වස්තුවක්. අනුක්‍රමණය ක්‍රමයෙන් වැඩි වෙනවනේ. මේක වැඩි වෙන වේගයෙන් චලනය වන වස්තුවක්. නැත්නම් කියන්න පුළුවන් වේගය ක්‍රමයෙන් වැඩි වෙමින් චලනය වේ. වේගය වැඩි වෙමින් තමයි මේක චලනය සිද්ධ වෙන්නේ. ඔයා කැමති නම් සමාන කාල පරාස වලට බෙදලා බලන්න. කැමති නම් සමාන කාල පරාස වලට බෙදලා බලන්න. හරිනේ? මං ස්පර්ශක කීපයක් අඳලා පැහැදිලි කරේ. ප්‍රස්ථාරයේ බෑවුම ක්‍රමයෙන් වැඩි වෙනවා. අනුක්‍රමණය ක්‍රමයෙන් වැඩි වෙනවා. ඒ කියන්නේ වේගය ක්‍රමයෙන් වැඩි වෙනවා. මේක වේගය වැඩි වෙමින් චලනය වන වස්තුවක්. වේගය වැඩි වෙමින්. අන්තිමකට ගියොත් ඔයා ස්පර්ශක කීපයක් අඳලා බලන්න. මොකද වක්‍ර ප්‍රස්ථාරයන්නේ. ස්පර්ශක කීපයක් අඳලා බැලුවොත් ස්පර්ශකවල අනුක්‍රමණය ක්‍රමයෙන් අඩු වෙනවා. හරිනේ? ස්පර්ශකවල අනුක්‍රමණය ක්‍රමයෙන් අඩු වෙනවා. ස්පර්ශකයේ අනුක්‍රමණය ක්‍රමයෙන් අඩු වෙනවා කියන්නේ වේගය ක්‍රමයෙන් අඩු වෙනවා කියන එක. එහෙනම් මේක මොන වගේ චලිතයක්ද? වේගය අඩු වෙමින් චලනය වෙන වස්තුවක්. හරිනේ? වේගය අඩු වෙමින් චලනය වෙන වස්තුවක්. පැහැදිලිද? බොහොම ලේසි මේ පාඩම.
මේකේ වැදගත්ම දේ තමයි මූල ලක්ෂයේ නැරඹීම අනිවාර්යයි. අනුක්‍රමණයෙන් ලැබෙන වේගය. පළවෙනි එක නිසල වස්තුවක්. දෙවෙනි එක ඒකාකාර වේගයෙන් චලනය වන වස්තුවක්. තුන්වෙනි එක වැඩිවන වේගයෙන් චලනය වන වස්තුවක්. හතරවෙනි එක අඩුවන වේගයෙන් චලනය වන වස්තුවක්. අනිවාර්යෙන් දුර කාල ප්‍රස්ථාරයක දුර කාලය ගත වෙනකොට වැඩි වෙන්න ඕන, අඩු වෙන්න බෑ. බිඳුවක් වෙන්න පුළුවන්, නියත වෙන්නත් පුළුවන්. හැබැයි අඩු වෙන්න බෑ. අඩු වෙන්න නම් බෑ. පැහැදිලිද? ඔන්න අපි කතා කරේ දුර කාල ප්‍රස්ථාර. මම දුර කාල ප්‍රස්ථාර ගැන මීට වඩා සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඇත්තට මේක අපි පොඩි කෙටි ප්‍රශ්න තියෙනවා අවබෝධ කරගන්න ඕන දේවල්. මම කෙටි ප්‍රශ්න කරනකොට මේව පැහැදිලි කරනවා. බය වෙන්න එපා. ඔයාලට MCQ පන්තියක් වෙනම කරනවා 2022 ළමයින්ට. ඒතර 2022 ළමයින්ගේ MCQ පන්තිය පටන් ගත්තාම මේ හැම පාඩමකටම අදාළව කෙටි ප්‍රශ්න කරනවා. පන්තියේ 1986 ඉඳන් ඔක්කොම ප්‍රශ්න කරනවා. බය වෙන්න එපා පොඩ්ඩක්වත්. හරිනේ? තාම MCQ පටන් ගත්තේ නැහැනේ. ඉස්සලම පන්ති පටන් ගන්න එපයි. පන්ති පටන් අරගෙන තව ටික කාලයක් ගියාම 2022 ළමයින්ගේ MCQ ක්ලාස් එක පටන් ගන්නවා. MCQ ක්ලාස් එක පටන් ගත්තාම මේවට අදාළව සියලුම ප්‍රශ්න කරනවා. පොඩ්ඩක්වත් බය වෙන්න එපා. හරිද? දැනට මේ ටික පැහැදිලිද? මේ සාකච්ඡා කරන්නේ මූලිකම સિદ્ધාන්ත ටික විතරයි. හරිනේ? එහෙනම් ප්‍රස්ථාර 4 ඇඳලා ඊට අදාළව චලිත ස්වභාවය ඔයා පැහැදිලි කරන්න. හරිනේ? චලිත ස්වභාවය පැහැදිලි කරන්න මම දැන් පැහැදිලි කරලා ඉවරයි. ඒ ටික හොඳට අහන් ඉඳලා පැහැදිලි කරලා ලියා ගන්න. හරිද? ස්පර්ශක ඇඳලා තර්ක කරන්නත් පුළුවන්. සමාන කාල පරාස වලට බෙදලා තර්ක කරන්නත් පුළුවන්. හරිද? එහෙනම් ඔන්න දුර කාල ප්‍රස්ථාර ඉවරයි. අපි ඊළඟ මාතෘකාවට යමු. හරිනේ? අපි යන් ඊළඟ මාතෘකාවට වේග කාල ප්‍රස්ථාර. හරිනේ? වේග කාල ප්‍රස්ථාර. මේ අන්තිම වර්ගයේ එයට ලියන්න චලනය වන වස්තුවක වේගය කාලය සමග විචලනය වන ආකාරය ප්‍රස්ථාරිකව නිරූපණය කළ විට එය වේග කාල ප්‍රස්ථාරයක් ලෙස හඳුන්වයි. හරිද? හොඳට අහගෙන ඉන්න. චලනය වන වස්තුවක වේගය, මම වේගය u කියලා ගන්නම් සංකේතය. වේගයේ සංකේතය අපි u කියලා ගමු. චලනය වන වස්තුවක වේගය කාලය සමග විචලනය වන ආකාරය ප්‍රස්ථාරයකින් නිරූපණය කරොත් අපි මේකට කියන්නේ වේග කාල ප්‍රස්ථාරයක් කියලා. හරිනේ? එතනින්ම ලියන්න වේග කාල ප්‍රස්ථාරයක් සම්බන්ධයෙන් පහත ලක්ෂණ වැදගත් වේ. වේග කාල ප්‍රස්ථාරයක් සම්බන්ධයෙන් පහත ලක්ෂණ වැදගත් වේ. හරිනේ? අංක 1 වේගය අදිශයක් බැවින් කාල අක්ෂයෙන් ඉහළින් පමණක් ප්‍රස්ථාරය පවතී. හරි. ඒක ඔලුවට ගන්න. වේගය අදිශයක්. දෛශිකයක් නෙමෙයි. අදිශයක්. විශාලත්වයක් පමණයි තියෙන්නේ. ඒ නිසා ප්‍රස්ථාරය අඳින්නේ කාලක්ෂයට ඉහළින් පමණයි. වේගය ඍණ වෙන්නේ නැහැ. අදිශයක්නේ ධනයි. විශාලත්වයක් විතරයි තියෙන්නේ. ඒ නිසා වේගය අඳින්නේ අපි කාල අක්ෂයට ඉහළින් පමණයි. හරිනේ? කාල අක්ෂයට ඉහළින් පමණයි ප්‍රස්ථාරය පවතින්නේ. ඒ අංක 1. ඊළඟ අංක 2 කාලය ගතවන විට වේගය වැඩිවීම, නියත වීම හෝ අඩුවීම සිදුවිය හැකිය. හරිද? රයිට්. කාලය ගත වෙනකොට වේගය වැඩි වෙන්න පුළුවන්. මම නිකන් අදලා පෙන්නන්නම්. කාලය ගත වෙනකොට වේගය වැඩි වෙන්න පුළුවන්. නියත වෙන්න පුළුවන්. මේ විදිහට වැඩි වෙන්නත් පුළුවන්. අඩු වෙන්නත් පුළුවන්. වේගය අඩු වෙන්න පුළුවන්. දුර විතරයි අඩු වෙන්න බැරි. හොඳේ. දුර විතරයි අඩු වෙන්න බැරි. වේගය වැඩි වෙන්න පුළුවන්, නියත වෙන්න පුළුවන්, අඩු වෙන්න පුළුවන්. වේගය අඩු වෙන්නත් පුළුවන්. හරිනේ? අවශ්‍ය නම් ඇඳ ගන්න. අඩු වෙන්නත් පුළුවන්. අංක 3 සරල රේඛීය ප්‍රස්ථාර මෙන්ම වක්‍ර ප්‍රස්ථාරද පවතී. හරිද? සරල රේඛීය ප්‍රස්ථාර තියෙන්නත් පුළුවන්, වක්‍ර ප්‍රස්ථාර තියෙන්නත් පුළුවන්. අවුලක් නැහැනේ. ඕන වර්ගයක් තියෙන්න පුළුවන්. හරිද? රයිට්. අංක 4 මූල ලක්ෂයෙන් ඇරඹීම අනිවාර්ය නොවේ. මූල ලක්ෂයෙන් ඇරඹීම අනිවාර්ය නොවේ. අන්න ඒක වැදගත්.
අපි කිව්ව ප්‍රස්ථාර වර්ග 5යි. ඔය වර්ග 5න් මූල ලක්ෂයෙන් ආරම්භීම අනිවාර්ය වෙන්නේ දුර කාල ප්‍රස්ථාර වලට විතරමයි. වේග කාල ප්‍රස්ථාර මූල ලක්ෂයෙන් ආරම්භීම අනිවාර්ය නැහැ. එහෙම නැහැ. චලිතයේ හැටියට සුදුසු තැනකින් පටන් ගන්න පුළුවන්. සුදුසු තැනකින් පටන් ගන්න පුළුවන්. සරල රේඛීය වෙන්නත් පුළුවන්. වක්‍ර වෙන්නත් පුළුවන්. මූල ලක්ෂයෙන් පටන් ගන්න ඕන කියලා නීතියක් නැහැ. අනිවාර්ය නැහැ. හරිනේ? ඒ අංක 4. අංක 5. මෙන්න මේ පස්වෙනි එක වැදගත්. හරිනේ? ප්‍රස්ථාරය හා කාල අක්ෂය මගින් සීමාවන වර්ගඵලයෙන් වස්තුව චලනය වූ දුර ලැබේ. හරිද? ප්‍රස්ථාරය හා කාලක්ෂය මගින් සීමාවන වර්ගඵලයෙන් වස්තුව චලනය වූ දුර ලැබේ. ඒක වැදගත් කරුණක්. හරිද? දැන් අපි හිතමු මම උදාහරණයක් විදිහට කියන්නම්. මේක හිතන්නකෝ වේගාක්ෂය, මේක කාල අක්ෂය, මෙන්න ප්‍රස්ථාරය කියලා. දැන් අපි මේ ප්‍රස්ථාරය හා කාලක්ෂය මගින් සීමා වෙන වර්ගඵලය ගැන හිතුවොත් මේ වර්ගඵලයෙන් අපට මොකද්ද ලැබෙන්නේ? වර්ගඵලයෙන් අපට ලැබෙන්නේ වස්තුව චලනය වුණු දුර. හරිද? වර්ගඵලයෙන් මොකද්ද ලැබෙන්නේ? වස්තුව චලනය වුණු දුර තමයි ලැබෙන්නේ. හරිද? මේක ඇඳලා ලියාගන්න. ප්‍රස්ථාරය ඇඳලා මේක ලියාගන්න. වර්ගඵලය මගින් නිරූපණය වෙන්නේ කවුද? දුර. හරිනේ? මේක ලියාගන්න. පැහැදිලිද පස්වෙනි එක? ඔන්න වැදගත් ලක්ෂණ කීපයක් කිව්වා. මුලින්ම කිව්වේ දෛශිකයක් නෙමෙයි. අදිශයක්. ඒ නිසා ධන පමණයි, කාලාක්ෂයට ඉහළින් පමණයි. ඊළඟට වැඩි වෙන්න පුළුවන්, නියත වෙන්න පුළුවන්, අඩු වෙන්නත් පුළුවන්. සරල රේඛීය ප්‍රස්ථාර තියෙන්නත් පුළුවන්, වක්‍ර ප්‍රස්ථාර තියෙන්නත් පුළුවන්. මූල ලක්ෂයේ නැරඹීම අනිවාර්ය නැහැ. වර්ගඵලයෙන් මොකද්ද ලැබෙන්නේ? චලනය වූ දුර. ඔන්න වැදගත් ලක්ෂණ ටික. හරිද? දැන් අපි කලින් වගේම ප්‍රශ්නයක් කරමු. වේග කාල ප්‍රස්ථාර කීපයක් දිහා බලමු. චලිත ස්වභාවය අවබෝධ කරගනිමු. හරිද? ප්‍රස්ථාරයට අදාළව චලිත ස්වභාවය තේරුම් ගන්න උත්සාහ කරමු. හරිද? බලන්න මේ ප්‍රශ්නේ දිහා. මේ තියෙන්නේ වේග කාල ප්‍රස්ථාර 8ක්. මේ ප්‍රස්ථාර 8ට අදාළව ඔයාට පුළුවන් චලිත ස්වභාවය පැහැදිලි කරන්න. මම හිතනවා ඔයා කැමති නම් මුලින්ම ප්‍රස්ථාර දිහා බලලා ඔයා චලිත ස්වභාවය පහදන්න උත්සාහ කරන්න. හරිනේ? ඊට පස්සේ මම පැහැදිලි කරන්නම්. හරිද? දැන් මම හිතනවා ඔන්න ඔයා වීඩියෝ එක නවත්තලා මේ ප්‍රස්ථාර 8ට අදාළව චලිත ස්වභාවය පැහැදිලි කරන්න උත්සාහ කරා කියලා. දැන් මම පැහැදිලි කරන්නම්. හරිනේ? පළවෙනි එක බලන්න. කාලය ගත වෙනකොට වේගය බිඳුවයි. කාලය ගත වෙනකොට වේගය බිඳුවයි. එහෙනම් නිශ්චලව පවතින වස්තුවක්. නිසලව පවතී. දෙවෙනි එක කාලය ගත වෙනකොට වේගය නියතයි. වේගය නියතයි. ඒකාකාර වේගයෙන් චලනය වේ. කාලය ගත වෙනකොට වේගය නියතයි. ඒකාකාර වේගයෙන් චලනය වේ. හරිද? තුන්වෙනි එක. කාලය ගත වෙනකොට වේගය වැඩි වෙලා. වේගය වැඩි වෙලා. හැබැයි වේගය වැඩි වෙලා තියෙන්නේ ඔයාලට පේනවද නියත ශීඝ්‍රතාවයෙන්. ප්‍රස්ථාරයේ අනුක්‍රමණය නියතයි. බෑවුම නියතයි. එහෙනම් වේගය වැඩි වෙලා තියෙන්නේ ඒකාකාරව. ඔයාට අවශ්‍ය නම් සමාන කාල පරාසවලට බෙදලා බලන්න. ඒකක කාලයක් තුලදී සිදුවන වේගයේ වැඩිවීම සමානයි. එහෙනම් වේගය වැඩි වෙනවා. හැබැයි වැඩි වෙන්නේ ඒකාකාරව. කොහොමද කියන්නේ? නියත ශීඝ්‍රතාවයෙන් වේගය වැඩි වෙමින් චලනය වේ. නියත ශීඝ්‍රතාවයෙන් වේගය වැඩි වෙමින් චලනය වේ. හරිද? ඔහොම මම හතරවෙනි එකට හතරවෙනි එකේ කාලය ගත වෙනකොට වේගය වැඩි වෙනවා. හැබැයි අපි වක්‍ර ප්‍රස්ථාරයක් නිසා ස්ථාන කීපයකින් ස්පර්ශක ඇඳලා බැලුවොත් මොකද වෙන්නේ? ස්පර්ශකයේ අනුක්‍රමණය ක්‍රමයෙන් වැඩි වෙනවා. ප්‍රස්ථාරයේ බෑවුම ක්‍රමයෙන් වැඩි වෙනවා. එහෙනම් වේගය වැඩි වෙනවා. වැඩි වෙන ශීඝ්‍රතාවයත් වැඩි වෙනවා. හරිනේ? වේගය වැඩි වෙනවා. වැඩි වෙන ශීඝ්‍රතාවයත් වැඩි වෙනවා. කැමතිනම් සමාන කාල පරාසවලට බෙදලා තර්ක කරන්න. හරිනේ? එහෙනම් කොහොමද උත්තරේ එන්නේ? වැඩි වෙන ශීඝ්‍රතාවයෙන් වේගය වැඩි වෙමින් චලනය වේ. හරිනේ? වැඩි වෙන ශීඝ්‍රතාවයෙන් වේගය වැඩි වෙමින් චලනය වේ කියලා එන්නේ. හරිද? අපි කියොත් පස්වෙනි එකට ඇත්තටම කාලය ගත වෙනකොට වේගය වැඩි වෙනවා. නමුත් අපි ප්‍රස්ථාරයේ වක්‍රයක් නිසා ස්ථාන කීපයකින් ස්පර්ශක ඇඳලා බැලුවොත් පේන්න ඕන ස්පර්ශකවල අනුක්‍රමණය අඩු වෙනවා. බෑවුම ක්‍රමයෙන් අඩු වෙනවා. නැඹුරු වෙන්නේ කාල අක්ෂය දෙසට. එහෙනම් වේගය වැඩි වෙනවා. වැඩි වෙන ශීඝ්‍රතාවය අඩු වෙනවා. හරිනේ?
වේගය වැඩි වුණාට වැඩි වෙන ශීඝ්‍රතාව අඩු වෙනවා. කොහොමද කියන්නේ එහෙනම්? අඩු වෙන ශීඝ්‍රතාවයෙන් වේගය වැඩි වෙමින් චලනය වේ. පැහැදිලිද? අඩු වෙන ශීඝ්‍රතාවයෙන් වේගය වැඩි වෙමින් චලනය වේ. හරිද? ඕම මෙන් 6 වෙනි එකට 6 වෙනි එකේ ඔයාලට පේන්න ඕන කාලය ගත වෙනකොට වේගය අඩු වෙනවා. කාලය ගත වෙනකොට වේගය අඩු වෙනවා. ඒ වගේම ප්‍රස්ථාරයේ බෑවුම නියතයි. බෑවුම නියතයි කියන්නේ වේගය අඩු වන ශීඝ්‍රතාව නියතයි. එහෙනම් කොහොමද කියන්නේ? නියත ශීඝ්‍රතාවයෙන් වේගය අඩු වෙමින් චලනය වේ. නියත ශීඝ්‍රතාවයෙන් වේගය අඩු වෙමින් චලනය වේ. හරිනේ? නියත ශීඝ්‍රතාවයෙන් වේගය අඩු වෙමින් චලනය වේ. 6. අපි යන් 7 වෙනි එකට. 7 වෙනි එකත් බලපු ගමන් පේන්න ඕන කාලය ගත වෙනකොට වේගය අඩු වෙනවා. කාලය ගත වෙනකොට වේගය අඩු වෙනවා. වක්‍ර ප්‍රස්ථාරයක් නිසා අපි ස්ථාන කීපයකින් ස්පර්ශක ඇඳලා ස්පර්ශකවල බෑවුම අනුක්‍රමණය තර්ක කරමු. පාඩ පේනවනේ බෑවුම ක්‍රමයෙන් වැඩි වෙනවා. බෑවුම ක්‍රමයෙන් වැඩි වෙනවා. බෑවුම ක්‍රමයෙන් වැඩි වෙනවා කියන්නේ අනුක්‍රමණය ශීඝ්‍රතාව ක්‍රමයෙන් වැඩි වෙනවා. එහෙනම් වේගය අඩු වෙනවා. අඩුවන ශීඝ්‍රතාව වැඩි වෙනවා. හරිනේ? වේගය අඩු වෙනවා. අඩුවන ශීඝ්‍රතාව වැඩි වෙනවා. එහෙනම් කොහොමද උත්තරේ එන්නේ? වැඩි වෙන ශීඝ්‍රතාවයෙන් වේගය අඩු වෙමින් චලනය වේ. වැඩි වෙන ශීඝ්‍රතාවයෙන් වේගය අඩු වෙමින් චලනය වේ. පැහැදිලිද? කැමති නම් සමාන කාල පරාස වලට බෙදලා තර්ක කරන්න. හරිනේ? මම නිතරම වගේ ගත්තේ ස්පර්ශක ඇඳලා තර්ක කිරීම. ඔයා කැමති නම් සමාන කාල පරාස වලට බෙදලා තර්ක කරන්න. අපි අන්තිම එකට යමු. අන්තිම එකෙත් බලන්න කාලය ගත වෙනකොට වේගය අඩු වෙනවා. කාලය ගත වෙනකොට වේගය අඩු වෙනවා. හැබැයි වක්‍ර ප්‍රස්ථාරයක් ස්ථාන කීපයකින් ස්පර්ශක ඇඳලා බලන්න. ස්ථාන කීපයකින් ස්පර්ශක ඇඳලා බලන්න. ස්පර්ශකයේ අනුක්‍රමණය මොකද වෙන්නේ? අඩු වෙනවා. බෑවුම අඩු වෙනවා. එහෙනම් වේගය අඩු වෙනවා. ඒ වගේම ශීඝ්‍රතාවයත් අඩු වෙනවා. කොහොමද කියන්නේ? අඩුවන ශීඝ්‍රතාවයෙන් වේගය අඩු වෙමින් චලනය වේ. හරිනේ? අඩුවන ශීඝ්‍රතාවයෙන් වේගය අඩු වෙමින් චලනය වේ. ඔන්න මම ප්‍රස්ථාර 8ම පැහැදිලි කරා. මම ආයෙ පාරක් කියන්න. නිසලතාවයක්, ඒකාකාර වේගයක්, නියත ශීඝ්‍රතාවයෙන් වේගය වැඩිවීමක්, වැඩිවන ශීඝ්‍රතාවයෙන් වේගය වැඩිවීමක්, අඩුවන ශීඝ්‍රතාවයෙන් වේගය වැඩිවීමක්, නියත ශීඝ්‍රතාවයෙන් වේගය අඩුවීමක්, වැඩිවන ශීඝ්‍රතාවයෙන් වේගය අඩුවීමක්, අඩුවන ශීඝ්‍රතාවයෙන් වේගය අඩුවීමක්. පැහැදිලිද? අපිට මූලික වශයෙන් ওই ප්‍රස්ථාර වර්ග ටික තමයි කතා කරන්න වෙන්නේ. වේග කාල ප්‍රස්ථාර වලට අදාළව. හරිද? ඔන්න එහෙනම් මම අද ප්‍රස්ථාර වර්ග තුනම කතා කරලා මේ පාඩමේ තියරි ඉවර කරා. හරිනේ? එතකොට චලිත ප්‍රස්ථාර මූලික වශයෙන් සිද්ධාන්ත ඉවරයි. හැබැයි දැන් අද කතා කරපු මාතෘකා තුන ගත්තොත් ත්වරණ කාල, දුර කාල, වේග කාල. ගොඩක් වෙලාවට මේ වගේ මාතෘකා වලින් අපිට විභාගයට එන්නේ කෙටි ප්‍රශ්න. දැන් අපි MCQ තාම පටන් ගත්තේ නැහැ. හරිනේ? MCQ ක්ලාස් එක වෙනම කරනවා 2022 ළමයින්ට බය වෙන්න එපා. ඒක පටන් ගත්තාම මේ පාඩම් වලට අදාළව කෙටි ප්‍රශ්න ඔක්කොම ආයෙ කරනවා. ඕගොල්ලන්ට එහෙම සැකයක් තියෙනවා නම් 2021 අයියලා අක්කලාගෙන් අහලා බලන්න. ඒගොල්ලන්ටත් MCQ ක්ලාස් එකක් වෙනම කරනවා. හරිද? ඒක නොමිලේ කරන්නෙත් සල්ලි ගන්නෙත් නැහැ. 2021 අයියලා අක්කලාගෙන් කැමති නම් අහලා බලන්න. හරිද? ඒකත් අපි කරනවා. දැනට එහෙම බය වෙන්න එපා. ඕගොල්ලන්ට දැන් මූලික සිද්ධාන්ත ඉවරයි. එතකොට මම ලබන සතිය ගන්නෙත් මේ පාඩමටමයි. චලිත ප්‍රස්ථාර වලටමයි. හොඳට අහගෙන ඉන්න. පන්ති එන නොයන ඕනම ළමයෙක් හරිනේ හෝම්වර්ක් ටික බලන්න. චලිත ප්‍රස්ථාරවල මොන හරි අමාරු ගණන් තියෙනවා නම් ටග් ගාලා මට WhatsApp එකේ මැසේජ් එකක් දාන්න. වීඩියෝ බලන ළමයි ඉන්නවනේ පන්ති එන නොයන ඕනම කෙනෙක් වීඩියෝ එක බැලුවා නම් ඔයා චලිත ප්‍රස්ථාර පාඩමේ හෝම්වර්ක් 14 15 හෝම්වර්ක් දෙක උත්සාහ කරලා ඔයාට තියෙන අමාරු ගණන් මොනවද කියලා බලලා මට WhatsApp එකේ මැසේජ් කරන්න. එතකොට ඕගොල්ලෝ වෙන මැසේජ් වල අමාරු ගණන් ටික බලලා මම ලබන සතියේ සාකච්ඡා කරන්න ඕන ගණන් ටික තෝරගන්නවා. හරිනේ? ඕගොල්ලෝගේ ප්‍රතිචාර දිහා බලලා තමයි මම අමාරු ගණන් ටික තෝරගන්නේ. මම ලබන සතියේ හදන්නේ මට ඕන ගණන් නෙමෙයි. ඕගොල්ලෝ මැසේජ් කරොත් ඕගොල්ලෝ වෙන මැසේජ් වල තියෙන අමාරු ගණන් ටික බලලා මම ඒ ටික තමයි ලබන සතියේ වීඩියෝ එකෙන් සාකච්ඡා කරන්නේ. පැහැදිලිද? චලිත ප්‍රස්ථාර විතරක් නෙමෙයි කැමති ළමයින්ට පුළුවන් හෝම්වර්ක් 9 10 11 12 13 සරල රේඛීය චලිතය, ඒ කියන්නේ චලිත සමීකරණවල හෝ ප්‍රක්ෂිප්තවල හෝ ඕනෑම හෝම්වර්ක් එකක අපි කලින් කරපු ඕනම හෝම්වර්ක් එකක අමාරු ගණන් තවත් තියෙනවා නම් ඔයාලට පුළුවන් WhatsApp එකේ මැසේජ් එකක් දාන්න. මම ලබන සතියේ වෙන් කරන්නේ සම්පූර්ණයෙන් අමාරු ගණන් සාකච්ඡා කරන්න. ඕගොල්ලන්ට පුළුවන් හෝම්වර්ක් 9 සිට
15 දක්වා සියලුම හෝම්වර්ක් වල ඔයාට අමාරු ගණන් WhatsApp message කරන්න. හරිද? මම ඒ ටික බලලා ලබන සතියේ හොඳ ගණන් ටිකක් තෝරගෙන සාකච්ඡා කරනවා. පැහැදිලිද? පන්ති එන ළමයි 2022 පන්ති එන ළමයි හැමෝම වෙබ්සයිට් එකට යන්න. කරුණාකරලා වෙබ්සයිට් එකට ගිහලා 2022ට අදාළ Google ෆෝම් එක ෆිල් කරන්න. ෆෝම් එක ෆිල් කරලා ඔයගොල්ලෝගේ හෝම්වර්ක් අප්ලෝඩ් කරන්න 9 සිට 13 දක්වා. දැන් ඇත්තරම Google ෆෝම් එකේ පොඩි අවුලක් තියෙනවා. ඒක මට හදන්න බෑ. එක ටැබ් එකකට ෆොටෝස් 10 අප්ලෝඩ් කරන්න පුළුවන්. හරිනේ ෆොටෝස් 10 තමයි ඒගොල්ලෝ මැක්සිමම් අපට අවසර දෙන්නේ. හොඳම දේ තමයි ඔයාගේ හෝම්වර්ක් වල තියෙන පිටු ගාන. ඔයා හදපු පිටු ගාන පිටු 10ට වැඩි නම් ඒක ස්කෑන් කරලා පොඩි ඇප් එකක් තියෙනවා කැම් ස්කෑනර් කියලා. ඒක ෆෝන් එකට දාගන්න. කැම් ස්කෑනර් දාලා ස්කෑන් කරලා PDF ડોකියුමන්ට් එකක් විදියට ගන්න. එතකොට ඔක්කොම ෆොටෝස් ටික තියෙන එක PDF ડોකියුමන්ට් එකක් ඇතුලේ. ඔයාට පුළුවන් PDF ડોකියුමන්ට් එක අප්ලෝඩ් කරන්න. පැහැදිලිද? එතකොට ෆොටෝ 10 ප්‍රශ්නයක් එන්නේ නැහැ. හෝම්වර්ක් සම්පූර්ණ කොළ ටික එක ડોකියුමන්ට් එකක් විදියට අප්ලෝඩ් කරන්න පුළුවන්. නැත්නම් ෆොටෝස් ටික ගහලා ඒක Word ડોකියුමන්ට් එකක් විදියට හදලා Word ડોකියුමන්ට් එක අප්ලෝඩ් කරන්නත් පුළුවන්. පැහැදිලිද? දැන් මේ පන්ති යන ළමයින්ට කියන්නේ හෝම්වර්ක් අප්ලෝඩ් කරනකොට විවිධ ප්‍රශ්න මතුවෙන්න පුළුවන්. ෆොටෝ 10කට වඩා අප්ලෝඩ් කරන්න බෑ. ඇත්තට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඒකට මට විසඳුමක් දෙන්නත් බෑ මේ වෙලාවේ. ඒ නිසා හොඳම දේ තමයි ඔක්කොම ෆොටෝස් ටික ස්කෑන් කරලා එක PDF ડોකියුමන්ට් එකක් විදියට එවන්න. හරිද? ඒ වගේම පන්ති එන්නේ නැති බාහිර සිසුන් කැමති නම් වෙබ්සයිට් එකට රෙජිස්ටර් වෙන්න. ඒකේ කිසිම බලකිරීමක් නැහැ. ඕගොල්ලෝ කැමති නම් බාහිර සිසුන්ට අදාළ ෆෝම් එක ෆිල් කරලා වෙබ්සයිට් එකට රෙජිස්ටර් වෙන්න. එතකොට ෆෝම් එක ෆිල් කරන්නත් ඕන. ඔයා වෙබ්සයිට් එකට රෙජිස්ටර් වෙලා ඔයාට account එකක් හදාගන්නත් ඕන. කැමති නම් මොකද ඕගොල්ලන්ට 2022 අගෝස්තු මාසේ හරි කොයි මාසේ හරි 2022 ඕගොල්ලෝ A level කරනකම්ම දිගටම අපේ ක්ලාස් එකත් එක්ක ඉගෙන ගන්න පුළුවන්. හරිනේ? අපි පන්ති උගන්වන ඔක්කොම වීඩියෝස් ඉස්සරහට මම වෙබ්සයිට් එකේ දානවා. ඕගොල්ලන්ට පුළුවන් සාමාන්‍ය විදියටම ඔක්කොම වීඩියෝස් ටික වෙබ්සයිට් එක හරහා බලන්න. ටියුට්, පේපර්, මාර්කින් ස්කීම්, හෝම්වර්ක්, ඊළඟට අච්චු පොත්, අපි දෙන රිවිෂන් ටියුට්. ඕගොල්ලෝ ඇත්තටම පන්තියේ අපේ වැඩපිළිවෙල ගැන දන්නේ නැහැ. ටයිම් ටේබල් අපි හැමෝටම ටයිම් ටේබල් එකක් පවා දෙනවා වැඩ කරන්න. ඉතින් මේ හැම දෙයක්ම බාහිර සිසුන්ටත් ගන්න පුළුවන්. කැමති නම් වෙබ්සයිට් එකට රෙජිස්ටර් වෙන්න. හරිනේ? කියන්නේ අපේ පන්තියේ ළමයින්ට දෙන සියලුම පහසුකම් ඕගොල්ලන්ටත් වෙබ්සයිට් එක හරහා ගන්න පුළුවන්. කැමති නම් විතරක් රෙජිස්ටර් වෙන්න. 2022 අගෝස්තු හරි කොයි මාසේ හරි ඔයා විභාගෙ ලියනකම්ම අපිවත් එක්ක ඉන්නවා. අපි ඔයාට උදව් කරනවා. හරිද? ඒක බාහිර සිසුන්ට මං කිව්වේ කැමති අය විතරක් රෙජිස්ටර් වෙන්න. ඒ වගේම ලබන සතියේ මම හෝම්වර්ක් 9 ඉඳන් හෝම්වර්ක් 13 දක්වා මාකින් ස්කීම් එක අප්ලෝඩ් කරනවා වෙබ්සයිට් එකට. රෙජිස්ටර් වෙන ළමයින්ට, ඒ කියන්නේ 2022 රෙජිස්ටර් වෙන ළමයින්ට පුළුවන් හෝම්වර්ක් මාකින් ස්කීම් එක ඩවුන්ලෝඩ් කරගන්න වෙබ්සයිට් එකෙන්. හරිනේ? ඕගොල්ලෝගේ හෝම්වර්ක් 9 ඉඳන් දැන් මම ඇත්තටම බාහිර සිසුන්ගේ හෝම්වර්ක් චෙක් කිරීමක් කරේ නැහැ. ඒගොල්ලන්ට මං කිව්වේ ෆෝම් එක ෆිල් කරලා රෙජිස්ටර් වෙන්න විතරයි. මම පන්ති යන ළමයින්ගේ තමයි දැනට හෝම්වර්ක් චෙක් කරන්නේ. ඉතින් පන්ති යන්නේ නැති ළමයින්ට පුළුවන් තමන්ගේ හෝම්වර්ක් වලට අදාළව උත්තර ටික චෙක් කරගන්න. මම ලබන සතියේ හෝම්වර්ක් 9 සිට 13 දක්වා මාකින් ස්කීම් එක වෙබ්සයිට් එකට අප්ලෝඩ් කරනවා. රෙජිස්ටර් වුණු ළමයින්ට පුළුවන් ඒකේ මාකින් ස්කීම් එක ඩවුන්ලෝඩ් කරගන්න. පැහැදිලිද? කැමති ළමයි රෙජිස්ටර් වෙන්න. දිගටම ඕගොල්ලොන්ට පන්තියේ උගන්වන හැම දෙයක්ම ගෙදර ඉඳන් ඉගෙන ගන්න පුළුවන්. වීඩියෝස් ටික බලන්න පුළුවන්. ටියුට් ටික ගන්න පුළුවන්. හෝම්වර්ක් ගන්න පුළුවන්. අවශ්‍ය ඕනම දෙයක් මම පන්තියේ ළමයින්ට දෙන හැමදේම ඕගොල්ලන්ටත් ගන්න පුළුවන්. ඇත්තටම අපේ පන්තියේ සාපේක්ෂව වෙනස්. ඉතින් ගොඩක් වෙනස් ඇත්තටම අනිත් පන්ති වලට වඩා. පන්තියේ එන ළමයි තමයි ඒක දන්නේ. පන්ති ආපු අයියලා අක්කලා දන්නවා අපේ පන්තිය මොන වගේද කියලා. අපි සාමාන්‍යයෙන් හැම ළමයෙක් ගැනම හොයලා බලලා උගන්වනවා. වෙන වෙනම ප්‍රශ්න වලට උත්තර දෙනවා. අපි හැමදාම එකෙක්වත් අතාරින්නේ නැහැ. හැමෝටම සපෝට් එක දෙනවා. අපේ පන්තිය ගොඩක් වෙනස්. පන්තිය ඇතුලේ වැඩ කරන ප්‍රමාණයත් ගොඩක් වැඩි. අපි පන්තියෙන් වැඩිය බයිලා ගහන්නෙත් නැහැ, බොරු කියන්නෙත් නැහැ, වෙලාව නාස්ති කරන්නෙත් නැහැ. පුළුවන් උපරිම වශයෙන් කාලය ළමයින්ට සේවය තමයි දෙන්නේ. ඒ කියන්නේ මගේ පන්තියේ මූලිකම අරමුණ තමයි ළමයින්ගේ සර්විස් එක. උපරිම සේවයක් සැපයීම තමයි අරමුණ. ඕගොල්ලෝ කැමති නම් බාහිර සිසුන් රෙජිස්ටර් වෙලා ඉන්න. දිගටම අපේ පන්තියේ ඒ අවශ්‍ය සේවය ඔයාලටත් ගන්න පුළුවන්. හරිනේ? එහෙනම් මම අදට පාඩම නවත්තනවා. අද අපි කතා කරේ ප්‍රස්ථාර වර්ග 3 විතරයි. ඒතකොට තියරි ඇත්තටම ඉවරයි. ඕගොල්ලන්ට පුළුවන් හෝම්වර්ක් 9 සිට 15 දක්වා හැමෝම ළමයින්ට මේ කියන්නේ 9 සිට 15 දක්වා ඔයාට අමාරුයි කියලා හිතන ඔක්කොම ගණන් WhatsApp message කරන්න. මම ඕගොල්ලෝගේ message බලලා ඇත්තටම අමාරු ගණන් ටික තෝරගෙන ලබන සතියේ සාකච්ඡා කරනවා. එහෙම වුණොත් ලබන සතියේ වීඩියෝ එකෙන් චලිත ප්‍රස්ථාර පාඩම සම්පූර්ණයෙන් ඉවර වෙනවා. හරිනේ? එහෙනම්
අදට එච්චරයි.